අයිබෝන් අපි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට ද චැලෙන්ජ් වැඩසටහන ඇතුලේ කතා කරන්නේ මේ අපිට එදිනෙදා මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග කොයිතරම් දැන් අලුත් වෙමින් තියනවාද කියලා. ඒ අභියෝග අලුත් වෙන තරමටම ඒවට හම්බ වෙන විසඳුම් අනිවාර්යෙන් අලුත් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි හැමදාම ප්‍රශ්න අභියෝග ගැන විතරක් කතා කර ඉන්න වැඩසටහනක් නොවුන නිසා අනේ නිසාම ඔබේ ආදරය හැමදාමත් අපිත් එක්ක තිබුණා. අපි අදත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් ගැන. සාමාන්‍යයෙන් මේ කොච්චර ක්‍රම තිබුණත් කොච්චර බටහිර ක්‍රම තිබුණත් අපි සාමාන්‍යයෙන් තාමත් ඇඟේ පතේ අමාරුවක් ආවහම වෙනිවැල් ගැට ටිකක් තම්බල බොන්න කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් කැස්සක් හෙම්බිරිස්සාවක් එහෙම තියෙනවා නම් අපි කියනවා කොත්තමල්ලි ටිකක් හදා ගන්න ඕනේ අනිවාර්යෙන් ටක්කෙටම වැඩේ හරියනවා කියලා. පහුගිය කොවිඩ් කාලේ වුණත් ඔබට මතක ඇතිනේ අපි කොච්චර නේද එන්නත් තිබුණත් කොච්චර බෙහෙත් ಜಾති තිබුණත් මොන විටමින් C තිබුණත් අපි අපේ දේශීය ඖෂධ කියන එක අපිට අතහැර ගන්න බැරි වුණා අපේ සෞඛ්‍ය සම්පන්නභාවය පවත්වා ගන්න. එතකොට දැන් ඒ දේශීය වෛද්‍ය ක්‍රම දේශීය ඖෂධ නිෂ්පාදන එතකොට මේ දැන් රටේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය මේවා ඔක්කොම එකට ගැළපෙන තැනක් තියෙයිද? අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද චැලෙන්ජ් වැඩසටහනෙන් ඒ ගැන. ඒ වෙනුවෙන් අපි කැඳවාගත්ත රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමන් වෛද්‍ය පී හේවාගමගේ මහතා ආයුබෝවන් ඔබතුමන්ට. වෛද්‍යතුමා මේ අර මං කියපු කතාව අපි එතනින් පටන් ගමු. මොකද මේ අපිට වෙලා තියෙන්නේ ඕක අපිට මොන ඖෂධය ගත්තත් කොයි දොස්තර මහත්තයා හම්බ වෙලා ආවත් අපිට අන්තිමට ඇඟේ තියෙන ලෙඩේ නිට්ටාවටම හොඳ වෙන්න අපිට අපේ බෙහෙතක් ඕනෙමයි. තාම මේක මේ රටේ තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවාද? ඔව්. අතරම ගත්තන් පස්සේ ඒක මම හිතන්නේ අපි මේ රට තුල මේ රටේ අපේ තිබිච්ච සමාජ ආර්ථික රටාව ඒ වගේම සංස්කෘතිය සම්ප්‍රදායන් තාවත් වියකිලා නැහැ. යම් ප්‍රමාණයකට ආරක්ෂා වෙමින් පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට ගේනවා. එතකොට මේකෙදි ඒක අපේ ඇඟෙන් අයින් කරන එක ලේසි වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක හින්දා අපි දැක්ක දේ තමයි අපි අද නැවත වතාවක් මේ රටත් ඒ වගේම යුරෝපීයන් පවා ස්වාභාවික චක්‍රයට තමයි ලං වෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඒකින්ද ස්වාභාවික දේ භුක්ති විඳින්න, ස්වාභාවික ඖෂධ ප්‍රයෝජනට ගන්න, ස්වාභාවික ආහාර වලට යන්න. එතකොට ඒ වගේ රටාවකට දැන් යොමු වෙමින් පවතිනවා. මොකද අපි මේ හැම දෙයක්ම මේ දීර්ඝ කාලයක් තිස්සේ අත්විඳලා මේවයි ප්‍රතිඵල එනවා යනවා ඒවයි භුක්ති විඳලා ඉවරයි. ඒකින්ද අපි දකින්න ඕන දේ තමයි අපි කාලයකට එනවා දේශීය ආහාර පිළිබඳව ලොකු රැල්ලක්. එතකොට අනිත් පැත්තෙන් ගත්තම දේශීය ඖෂධ පිළිබඳව ලොකු රැල්ලක් එනවා. දැන් ආපහු වෙලෙන් තියෙන IT රැල්ලක් තියෙනවා. එතකොට ඔහොම එක කාලෙන් කාලයට එක මේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ ජෙනරේෂන් එකට යනවා. ඒකින්ද අපි මේ සියලුම දේවල් අපිට කාලයේ චක්‍රයක් හැටියට තමයි පවතින්නේ. ඒකින්ද අද වර්තමානයේ අපිට අපිව තල්ලු කරන තැනක් තියෙනවා. ඒකට මේ රටේ තියෙන ආර්ථික අර්බුදය බරපතල විදිහට මුහුණ පාලා තියෙනවා. එතකොට අපිට පේන දේ තමයි අපි මේ රටේ දැන් මුකුත් කර කියා ගන්න තත්යකට අපිපත් වෙලා ඉවරයි. එතකොට මිනිස්සුන්ට හිතෙනවා Tamanට වවා ගන්න ඕන, Taman දන්න දෙයක් කන්න බොන්න ඕන, Taman දන්න වේදකමක් කරගන්න ඕන. එතකොට මේ සියලුම දේවල් යම්කිසි මුදල් ඒකකයක් මත යැපිලා පවතිනවා. ඒ අර්බුදය තමයි අද තියෙන්නේ. එතකොට මේ අර්බුදයට අපි මුහුණ දෙන්න අපේ රටට බැරි කමක් නැහැ. මේ රට නිල්ල තියෙන රටක්, මේ රට වතුර තියෙන රටක්, මේ රට හොඳ ස්වාභාවික සම්පත් වලින් ගහන වූ රටක්. ඒ සියල්ලම තුල තමයි අපේ දේශීය වෙදකම පවතින්නේ. එතකොට මේක දේශීය වෙදකම ශක්තිමත් කරගෙන යන්න අපිට සම්පත් වල ඌනතාවයක් බරපතල විදියට නැහැ. ඒකෙන්ද අපි විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රමවේදයන් තියෙනවා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න. ඒකට තියෙන ඉඩකඩ තමයි අපි ඖෂධ විතරක් නෙවෙයි අපි ආහාර ඖෂධ හැටියට පාවිච්චි කරනවා. ඒ වගේම අපේ දිනචර්යාවන් අපි හරියට පාවිච්චි කරනවා. අපි ඒ විතරක් නෙවෙයි අපේ හැසිරීම රටාව විධිමත්ව පවත්වාගෙන යනවා. ඒකින්ද අපි ආහාරත් ඖෂධත්
චර්යාවත් තුනම එකතු වෙච්ච හොඳ වෛද්‍ය කර්මයක් නැත්නම් වෙදකමක් අපේ රටේ තියෙනවා. ඒකින්ද අපිට ඕනෑම මොහොතක අපිට මේ අර්බුදයන් වලට මුහුණ දීම සඳහා හැකියාවක් තියෙනවා. ඔබතුමීට උනත් මතක ඇති අපි පහුගිය කාලෙත් මේ වගේ බරපතල ප්‍රශ්න වලට මේ රටේ දීලා තියෙනවා. අපි ගත්තන් පස්සේ මේ දැනට අවුරුදු සාමාන්‍යයෙන් අපි 1500කට කලින් මේ රටේ වෙනත් විකල්ප වෙදකම් තිබුණේ නැහැ. මේ රටේ තිබුණ දේශීය වෙදකම්. එහෙනම් මේ රටේ එදා බරපතල විදියට යුදමය ගැටුම් තිබුණා, යුද්ධ තිබුණා. ඊට පස්සේ රෝග තත්ත්වයන් තිබුණා, වසංගත තිබුණා. ජනයා මීට වැඩිය බහුලව ඉඳලා තියෙන කාලයක් තියෙනවා. එතකොට මේක ප්‍රශ්නයක් ඇති ජනයා මෙච්චර හිටියයි කියනකොටනේ. ඔව් මට ඒ ප්‍රශ්නය ආවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්තටම ගත්තන් පස්සේ අපේ වංශ කතාවල සාහිත්‍ය කතා පුවත්වල තියෙන ඔබ අහලා ඇති. අනුරාධපුර රාජධානියේ එක තැනකින් කුකුලෙක් නැග්ගම අනිත් පැත්තේ කෙළවරින් බහින්න තරම් ළඟ නිවාස ජනාවාස බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එච්චර එකතු වෙච්ච ජනාවාස වලින් තිබිච්ච රටක් මේක. එතකොට මේ ජනාවාස තුල කොච්චර ජනගහනයක් හිටියද කියන එක අපිට නිකන් හිතා ගන්න පුළුවන් නේ. එතකොට ඒකින්ද අපි ඒ කාලේ මීට වැඩිය ලොකු ජනගහනයක් තිබුණා. ඒ ජනගහනයේ කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ කාරණා පැහැරකට ගියන් පස්සේ ඒකින්ද අපිට ඒ කාලය තුල වෙන විකල්ප වෙදකමක් තිබුණේ නැහැ. බටහිර හෝ වෙනත් රටවලින් ආපු වෙදකමක් තිබුණේ නැහැ. මේ රටේ තිබිච්ච දේශීය වෙදකම, ආයුර්වේද වෙදකම, සිංහල වෙදකම කියන මේ කාරණා ටික තමයි තිබුණේ. ඒකින්ද අදත් මේක ඒ තරම් ගැටලුවක් නෙවෙයි. මේකට අපි පැත්තෙන් ගත්තාන් පස්සේ මේ රටේ ඉන්නවා උපාධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා. විශේෂ පාරම්පරික වෛද්‍යවරුන් ඉන්නවා. ඒකෝට මේ සියල්ලම ගත්තන් පස්සේ 26000කට වැඩිය වෛද්‍යවරු පිරිසක් මේ රට තුල ඉන්නවා. එතකොට ලොකු මානව සම්පතක් මේ රට තුල තියෙද්දි අපි ඇයි බය වෙන්නේ? අපි මේ මානව සම්පත් සන්නද්ධ කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් අපි සඳහා ගෙනියන්න ඕන මේගොල්ලොන්ට. මොකද කාලාන්තරයක් තිස්සේ තිබිච්ච වෙනත් ආක්‍රමණයන් හරහා මේ වෙදකම් අපේ රටේ තිබිච්ච සාම්ප්‍රදායන් සියල්ලම යටපත් වෙලා තියෙන මොහොතක්. එතකොට මේ මොහොත අපි කෙලින් කරලා ගත්තොත් මේ සිද්ධි දාමයට මේ කණ්ඩායම් වලට අපි ජවය ලබා දීලා ගත්තොත් අපිට මේක අභියෝගයක් නෙමෙයි. අපි සියලුම දෙනා දන්න දෙයක් තමයි ඕනෑම වෙදකමකට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ප්‍රතිකාර කළා සුව කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අපිටත් එහෙමයි, වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම වලටත් එහෙමයි. හැබැයි මිනිස්සුන්ගේ තියෙන ශරීර ශක්තිය, මේ තියෙන ප්‍රතිශක්තිය, නැත්නම් ජීව ශක්තිය මේවා රැක ගන්න පුළුවන් හොඳ ජව සම්පන්න ආහාර රටාවක් අපේ රට තුල තියෙනවා. එතකොට මේකත් එකතු කරලා අපේ තියෙන දේශීය වෙදකම හරියට ගෙනිච්චොත් මේ මිනිස්සුන්ට කරදරයක් නැතුව සෞඛ්‍ය ප්‍රශ්න මේ රෝගාබාධ වලින් අපිට බේර ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ශක්තිය. ඒක නිසාම තමයි තාමත් අර මොන දේ කරත් මේ පොළවේ පැලවෙච්ච දෙයකින් කරන බෙහෙතක් කරනකම් අපිට නිට්ටාවට සුව නොවෙන්නේ. මටත් පොඩි සෙම්ප්‍රතිශ්‍යා ගතියක් තියෙනවා. ඒක මම හිතන්නේ මොන බෙහෙත ගත්තත් හොඳ වෙයි කියලා අන්තිමට කොත්තමල්ලි ටිකක් හැම බොනකම්. ඒක තමයි අපේ ඇඟ හැදිලා තියෙන හැටි. අපේ ලේ හුරු වෙලා තියෙන හැටි. දැන් මේ වෙනකොට වෛද්‍යතුමා අපි කතා කරනවා ඖෂධ හිඟයක් තියෙනවා කියලා රටේ. අපි ඒ ගැන ද චැලෙන්ජ් වැඩසටහන ඇතුළත් කතා කරා. ඖෂධ ගෙන්වීමේ නොහැකියාවක් තියෙනවා මේ ඩොලර් අර්බුදය නිසා. එතකොට ලංකාවට විදේශ විනිමය නැති නිසා අපිට ඖෂධ ගෙන්නන්න බැරි වෙලා තියෙනවා. ඒතර මේ මූලික වශයෙන් මම හිතන්නේ මේ බටහිර ඖෂධ ගැන කතා කරන්න. බටහිර වෛද්‍ය විද්‍යාව භාවිතා කරන. ඔබතුමාලටත් ආනයනය කරන කිසියම් දේවල් තියෙනවා. ඔබතුමාලට කොහොමද බරපතල? අපිටත් ඇත්තම ගත්තන් පස්සේ පොඩි ඒක බරපතල ප්‍රශ්නයක් නෙවෙයි, නමුත් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ රට තුල අපිට යම් ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. මොකද අපි ශාක ද්‍රව්‍ය අපි ගන්නවා, ඒ වගේම සත්ව ද්‍රව්‍ය ගන්නවා, ඒ වගේම khනිජ ද්‍රව්‍ය ගන්නවා අපේ ඖෂධ නිෂ්පාදනය සඳහා. එතකොට මෙන්න මේ ඖෂධ නිෂ්පාදනය කරන ක්‍රියාවලියට අපේ රටේ නිෂ්පාදනය නොවන යම් කිසි ඖෂධ ප්‍රමාණයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් 130ක් 140ක විතර ප්‍රමාණයක්. ඒවා අපි ඇත්තටම මේ රටට ආනයනය කරන්නේ අපි ඉන්දියාව, පාකිස්තානය, එතකොට චීනය, ඒ වගේ රටවල් වලින්.
එතකොට මෙන්න මේ ඖෂධ හිඟේ තියෙනවා. හැබැයි මේ ඖෂධ හිඟය යම් ප්‍රමාණයකින් බලපෑවට අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. මොකද ඊට ඒ ඖෂධ වලට ආදේශක අපේ රටේ තියෙනවා. ඒකම නොවුනත් ඒකට ආදේශකයක් ඇටියට තියෙනවා. හැබැයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා කොත්තමල්ලි අපේ රටේ නැහැ. ඊට පස්සේ සමහරක් ගත්තන් පස්සේ වෙනත් ඔය ගුණම දෙන වෙනත් තව ඔය කනිජ වලින් ගන්න ඖෂධ වර්ග නැහැ. දැන් අපි මේ ප්‍රශ්නෙට මුහුණ පාලා තියෙනවා. මොකද අපි ඔබතුමී දන්නේ නැතුව ඇති සමහරට මේ රටේ ඉන්න අපේ පාරම්පරික සර්ප විෂ වෛද්‍යවරු 1500කට වැඩි. එතකොට මේ 1500 හරහා මේ තියෙන සර්ප දැන් මේ දවස්වල බරපතල ප්‍රශ්නයක්. ඇන්ටි වෙනම ඉන්ජෙක්ෂන් එක නැහැ. හැබැයි අපේ වෛද්‍යවරුන්ට ඒ සඳහා ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් සර්ප විෂ වෛද්‍යකමට. මම දන්නා තරමින් අපේ පොඩි කාලේ අපි ඇන්ටි වෙනම් ගත්තේ නැහැ. එහෙම තිබුණේ නැහැ. අපි අපේ වයස ගත්තම 70 දශකයේ ඒ වගේ ගත්තන් පස්සේ 80 දශකයේ ගත්තන් පස්සේ මේ ඇන්ටි වෙනම් පිළිබඳව රටේ ලොකු මේකක් තිබුණේ නැහැ. හැබැයි ඒවට බේත් කරේ සම්පූර්ණ දේශීය වෙදකමින්. ඒකෙන් හින්දා අදත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට පොඩි බලපෑමක් වෙලා තියෙනවා අර විදේශ වලින් ආනයනය කරන ඖෂධ අඩු වීම නිසා. නමුත් අපි ඒකටත් දැන් යම් ආකාරයකට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒකින් හින්දා අපි මේ ඖෂධ හිඟේ හින්දා අපි අපේ වේදකම අත්හැරලා දාන්න ඕනේ නැහැ. අපිට මේක රටේ යම් ප්‍රමාණයකට අපිට එකතු කරගෙන අපිට අපේ ඉලක්කයන් කරා අපේ අරමුණු කරා රෝගී සත්කාර සේවාව රට තුළ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල අපිට සකස් කරගන්න පුළුවන්. ඒ වගේමගේ මහත්මයා මම මෙහෙම ඇහුවොත් දැන් ඖෂධ නැහැ කිව්ව ගමන් එකපාරට අපිට ඔළුවට දැනෙන ලොකු බරක්. ලෙඩ වුණොත් බෙහෙත් නැහැ ලෙඩ වෙන්න එපා කියලා නේ කියන්නේ. දැන් බෙහෙත් නැති වුණොත් ඔබතුමා සර්ප විෂ සම්බන්ධ ප්‍රතිකාර කරන්න පුළුවන් අපේ පාරම්පරික වෛද්‍යවරු ගැන සඳහන් කරා. ඒ වගේ අනිත් ලෙඩ රෝග සඳහාත් ඔබතුමාලට දායකත්වයක් දෙන්න පුළුවන්ද? ඔව් දැන් මම අතන මට ඒක කියනකොට මතක් වුණා සිද්ධියක්. මම පහුගිය දවස්වල ගියා ෆුඩ් සිටි එකට. මොකද්ද? සුපර් මාකට් එකට ගියම. සුපර් මාකට් එකට ගියන් පස්සේ තරුණ වයසේ අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා ඇහුවා ડોක්ටර් මේ අපේ දරුවෝ ලෙඩ වුණොත් බේත් ටිකක් ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ ඒ තරුණ පරම්පරාව අතර තියෙන්නේ ඇත්තටම ආයුර්වේද හෝ දේශීය වෙදකම තුළ දරුවන්ට බේත් නැහැ කියලා. ඒක යාළගේ වැරද්දක් නෙවෙයි. යාළගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රට තුළ ජනගත වෙලා තියෙන්නේ වෙන පැත්තක්. මම මේක කියන්නේ අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා. මොකද අපි වැඩ කරන මිනිස්සු ඉන්න උදේ කාර්යාලයට යන හවස වැඩ ඇරිලා දඟලගෙන දුවගෙන ගෙදර ඇවිල්ලා මොනවා හරි හදාගෙන කාලා ජීවත් වෙන මිනිස්සු ටික. එතකොට අපේ අම්මලා ගොඩක් කට්ටිය කරන්නේ මොකද්ද? පොඩි කැස්සක් එම්බිස්සාවක් හැදුනත් බබා දොස්තරට බාර දීලා තමයි යන්නේ. ඒකට මොකද්ද කරන්නේ? මොනවා හරි ගිහිල්ලා බේත් ටිකක් ටක් ගාලා ගෙනල්ලා දෙනවා. එකපාරෙන් සනීප වෙනවා. මේ ඊට පස්සේ වැඩට යනවා ඊළඟට. ඒ සංස්කෘතියත් එක්ක මේ තරුණ පරපුර තරුණ අම්මලා තරුණ තාත්තලා දන්නේ නැහැ දේශීය වෙදකමේ තියෙන මේ එක. දැන් ගොඩක් කට්ටිය තමන්ගේ දරුවට ඉඟුරු කොත්තමල්ලි දෙන්නේ නැහැ. ගොඩක් අය තමන්ගේ දරුවට කැස්ස හෙම්බිසාට බේතක් හදලා දෙන්නේ නැහැ. එහෙම සමාජයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙන්ද ඔබේ ප්‍රශ්නේ සාධාරණයි. වෙනත් ලෙඩවල් වලට බේත් තියනවාද කියන එක. පැහැදිලි. අපි ගත්තන් පස්සේ වාත ව්‍යාධි කියන එකක් තියෙනවා. වාත ව්‍යාධි කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඔය සන්ධි වේදනා මනසෙන් ඇති වෙන රෝග තත්ත්වයන් ඊට පස්සේ මාංශ පේශිගත රෝග තත්ත්වයන් සාමාන්‍යයෙන් නිකන් අර හිතලා කියනොත් නිකන් ස්නායු හා සම්බන්ධ රෝග තත්ත්වයන්. මේවා 80කට ප්‍රතිකාර අපේ තියෙනවා. ඒක බලන්න 80ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම වෙන 40ක් හැටියට ඔය දැවෙන ශරීරයේ දැවිල්ලත් එක්ක ඇති වෙන රෝග තත්ත්වයන් 20ක් විතර මේ සෙමත් එක්ක ඇති වෙන රෝග මේ සියල්ලම තුල අපි විශාල වපසරියක් ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද වුණත් ඒ ඉඩකඩ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කස්ටමර් තෝරගන්න තැන.
මේ කස්ටමර් තෝරගන්න තැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකෙන් අපි කියන්නේ ඒක වෛද්‍යවරුන්ගේ බැරිකමක් නෙවෙයි. කස්ටමර් පහසුව තමන්ගේ මොස්තරේ ස්ටයිල් එක සඳහා තෝරගන්න තැන. ඉතින් ඒකෙන්ද අපි මේකෙදී දැන් අපි උදාහරණයකට අපි කියමු ඉරුවාරදයට බේත් තියනවාද ආයුර්වේද කියලා. තියනවාද? පැහැදිලිවම තියනවා. හැබැයි බොනකන් සනීප වෙන එකක් නෙවෙයි. බිව්වම සදාකාලිකවම සුව වෙන එකක් තියෙනවා. ජීවිතාන්තය දක්වා අර ප්‍රත්‍යක්ෂයි මේ නිට්ටාවටම සුව වෙනවා. එහෙම එකක් තියෙනවා. අපි හැබැයි වෙන ඖෂධයක් ගන්නවා නම් අපි ඉරුවාරදේ කියන රෝගයට ඔය කියන්නේ මිග්‍රේන් කියලානේ. ඒකට අපි කොච්චර කල් ගන්න ඕන? හැදෙනවා තාවක් පාසා ගිහිල්ලා ගන්න ඕන. ඒකෙන්ද අපි කියන්නේ බරපතලයේ කියන ඊටමත් අපහසුය කියන රෝග විශාල ප්‍රමාණයකට අපේ ඕනතරම් ඖෂධ තියෙනවා. අපි කියමුකෝ අපි ඇත්ත සමහරට ශල්‍ය වෛද්‍ය කර්මයන් වලට අපිට අවශ්‍ය පහසුකම් නැහැ, තාක්ෂණය නැහැ. ඒ සඳහා නිපුණයන් ප්‍රමාණයක් බටහිර වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. අපි ඒක ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. එතන අපි ඒක දන්නවා. ඒක නියම විධිමත් ආකාරයකට තාක්ෂණයත් එක්ක නැහැ. හැබැයි අපි කියමු කැඩුම් බිඳීම් වේමක් වෙලා. එතකොට අස්තියක් කැඩිලා පැනලා ඒ ශනික ප්‍රතිකාරය ගත්තත් ඒ සියල්ලම දෙන ආපහු එන්නේ දේශීය වෛද්‍යරු ගාවට. මේ සමාජයේ හැම පුරුදු වෙලා තියෙනවා. අංශභාග රෝග තත්ත්වය බලන්න. අංශභාගයෙන් මිනිස්සු පැරලයිස් වෙනවා, ස්ට්‍රෝක් ආපු ගමන් ඇත්ත රෝහල්ගත වෙනවා. හැබැයි ඒ රෝහල්ගත වීමෙන් අදහස් කරන්නේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල ඒ ශනික ප්‍රතිකාර ක්‍රමයක් නැහැ කියලා. නමුත් මිනිස්සු සහ සමාජය දැනුවත් වෙලා තියෙනවා මේක තක් ගාලා බටහිර රෝගකට ඇතුළත් වෙලා සුව කරගන්න ඕනේ කියලා. හැබැයි යා සුවපත් වෙලා ආපු ගමන් කොහාටද යන්නේ? ආපහු දේශීය වෛද්‍යරයෙක් බටහිර ආයුර්වේද වෛද්‍යරයෙක් ගාවට යනවා. එතකොට ආයුර්වේද වෛද්‍යරයෙක්ගෙන් නේද අවසානයේ දක්වා යා උපද්‍රවයකින් තොරව සුවපත් භාවයට ලෙන්නේ. ඒකෙන්ද මේකෙදි ඔබේ සීමාව තමන් හිතන සීමාව නෙවෙයි ඊට එහා ගිය ප්‍රතිකාර රටාවක් මේ වේදකම තුල මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. ඒක ගත්තයින් පස්සේ ඒ විතරක් නෙවෙයි අපේ එකම ඉලක්කය තමයි රෝගය වැළඳෙන්න ඉස්සෙල්ලා රෝග නිවාරණ ක්‍රියාවලිය සිද්ධ කරන එක. ඒ රෝග නිවාරණ ක්‍රියාවලියට අවශ්‍ය අපි ක්‍රමවේදයන් සියල්ලම හඳුන්වලා තියෙනවා. ඉස්සර අපිනේ කිව්වේ හෙම්බිරිසා ඇදුනොත් උණු වතුර බොන්න. වෙන කවුරුවක් කිව්වේ නැහැනේ. දේශීය වෛද්‍යරු තමයි කිව්වේ. සීතල කෑම කන්න එපා. ඒ කිව්වේ කවුද අපි? ඒ වයින් ඉඳලම තමයි අපි රෝගියා කළමනාකරණය කරන්න අවශ්‍ය මේක ගන්න. ඉතින් ඒකින්ද මම හිතනවා අපි වමනයකදී බඩේ අමාරුවකදී බැදිහාල් කැඳ දෙන්න කිව්වේ කවුද? අපි වෙන දෙයක් දෙන්නේ කිව්වේ නෑනේ. අපි දෙන්නේ බැදිහාල් කැඳ. අද ඒවා සමාජය තුල දැන් නවතවතාවක් ප්‍රැක්ටිස් වෙමින් එනවා. ඒක අපි ඇත්තටම සමාජයට හඳුන්වලා දෙන්න ඕනේ. ඒවට ඩොලර් ඕනේ නෑ. ඒවට ඩොලර් වියදම් කරන්න ඕනම නෑ. අපි අභාග්‍ය සම්පන්න ජාතියක් වුණේ මේ රටේ අපි සියලුම දේවල් අමතක කරලා මූදෙන් එහා පිටරටින් එන දේවල් දිහා බලාගෙන හිටියා. අල්පෙනෙත් ඉඳලා මිලියන ගණන් වටිනා දේවල් දක්වා අපි පිටරටින් බලාගෙන හිටියා. හරියට දැන් අපි බලන් ඉන්නවා වගේ. දැන් අපි බලන් ඉන්නවා වගේ. ඉතින් ඒක කවදා හරි නැවතුණා. ඒ තමයි මේ මොහොත. අපි දැන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අපි දැන් ආපස්සට යනවා වෛද්‍යතුමනි. ඒකයි වෙලා තියෙන්නේ. කියන්නේ අපි ආපස්සට අපි අමතක කරලා අතහැරලා දාපු දේවල් අපි හොයන් යනවා. වෛද්‍ය ක්‍රමය වගේ අපේ ආයුර්වේදයත් ඒ වගේ දෙයක්. අපි ඒක තැනකදී අපි ඒක අතහැරලා දැම්මා. දැන් අපිට ආපහු වෙන පිහිටක් නැති වෙලා දෙනවා. ඔබතුමා කියාගෙන යද්දි මේ තව දෙයක් මතක් වුණා. අර ගොඩක් වෙලාවට බටහිර වෛද්‍ය ක්‍රමයේ බෙහෙත් අරගෙන අර ඔබතුමා අස්ථි සම්බන්ධ කැඩුම් බිඳුම් එහෙම කිව්වහම මතක් වුණේ මට මේක මේ ප්‍රතිකාර අරගෙන ඉවරලා දැන් කරන්න දෙයක් නෑ. දැන් ගිහිල්ලා වෙද මහත්තයෙක් ගාවට ගිහිල්ලා හරි බලනවා අන්තිමට. ඒ කියන්නේ අන්තිම තැන තමයි ඔබතුමාට දැන් මුකුත් කරගන්න බැරි වුණාම ආයුර්වේදයේ දිහාවට එනවා වගේ එකක් තියෙනවා. ඒකද නැත්තම් මුලින්ම එන එකද හොඳ? ඒ කියන්නේ ලෙඩට බේත් කරන්නේ අපි කියන එකනේ අදහස් කරන්නේ. අන්තිම වෙලා බැරිම වෙලා අපේ ගාවට එනවා කියන්නේ ලෙඩට බේත් කරන්නේ අපි. ලක්ෂණයට තමයි බේත් කෙරලා තියෙන්නේ. කෙරිලා තියෙන්නේ ලක්ෂණයට. ලෙඩේට බේත් කරලා තියෙන්නේ අපි.
ඒක හින්දා ඇත්තට මේක තමයි. ඒ කියන්නේ නිශ්චිත ඕනෑම රෝගයක් සුව කිරීම සඳහා වූ නිශ්චිත කාලයක් තියෙනවා. හැබැයි නිශ්චිත කාලය හරියට හඳුනාගෙන ප්‍රතිකාරය නොකළොත් ඒක උපද්‍රව දක්වා යනවා. ඒක තමයි ගොඩක් කට්ටිය අංශභාගය හැදිලා කාලයක් කරලා මේ ඔක්කොම මාංශ පේශි තද වෙලා අතත් පන නැහැ එක පැත්තකින් කකුලත් පන නැහැ එනවා. අපි ගාවට එනවා. ඇත්තටම අපි ඒකට මහා පරිශ්‍රමයක් දරන්න ඕනේ ඒක නිවැරදි කරගන්න. හැබැයි අපි ඒක සිද්ධ වෙලා මාස දෙකක් මාසයක් ඇතුළත ආවොතින් අපිට යාව හරි විදියට ආබාධිත තත්ත්වයට නොවි උපද්‍රව තත්ත්වයට නොවි ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි අර ගහපු ගමන් සනීප වෙන සම්ප්‍රදායක් නෑ අපේ වෙදකමේ. අපේ වෙදකමේ තියෙන තිරසාර සුවතාවයක් ලැබෙන ප්‍රතිකාර ක්‍රියාවලිය. අපි එක සැරේටම වෙඩි තිබ්බා වගේ සුව වෙන තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. හැබැයි ඔබ විසින් කිව්ව විටින් විට වෙනස් වුණා අලුත් දේවල් ගත්ත ඔක්කොම තිබුණා. ඒවාද සමාජය විසින් ඔප්පු කරලා තියෙනවා තිරසාර නෑ කියලා. නේ? සස්ටේනබල් නෑ. ඒවන් බොහොම తాවකාලිකයි. අපි අද මන්ද පෝෂණයෙන් දරුවන් පත්වෙච්ච රටක් බවට පත් වෙලා තියන්නේ ඇයි? අපිට සුපිරි ගණේ කෑම තිබුණ නැද්ද? සුපර් මාකට් පිරිලා අපිට කෑම තිබුණ නැද්ද මේ රටේ? දෙමාපියෝ දරුවන්ට අරන් දුන්නේ නැද්ද? එතකොට හැබැයි ඒ සියල්ලම තුල අපි බලාපොරොත්තු වුණු පෝෂණය තිබුණද? පෝෂණය තිබුණා මේ රටේ මන්ද පෝෂණය ඇති වෙන්න බෑනේ. විදේශයේම මේ නාගරික ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශ පැත්තකට දාමුකෝ අපි. එතකොට අපි කියන්නේ මේ ආහාර ක්‍රියාවලිය ආහාර රටාව පිළිබඳව අපිට නැවත වතාවක් ආපස්සට හැරෙන්න වෙනව නේද? නේද? අද අපිට පේනවා මේ කියනවා මොනවද? කොළ වර්ග කන්න නේ? හරියට මේ ජනමාධ්‍ය හරහා මේ දවස්වල හරියට යනවනේ ඈ චීස් බටර් ඕනේ කොළ වර්ග කන්න අර පළතුරු ගන්න දේශීය පළතුරු ගන්න. ඇයි මේවා ආයුර්වේද වෛද්‍යරයෙක් කිව්වම සමාජෙ පිළි නොගත්තේ? ඒ තරම් සමාජය සම්පූර්ණයෙන්ම බටහිරීකරණයට ලක් කරලා තිබුණා. ඇත්ත වසන් කරලා තිබුණා. ඒක යම් කිසි කණ්ඩායමක් හෝ නැත්නම් වෙනත් උපාය මාර්ග හරහා අධිරාජ්‍යවාදී බලවේග හරි නැත්නම් බහුජාතික සමාගම් හරහා හරි ඒව සම්පූර්ණයෙන් යටපත් කරලා තිබුණා. හැබැයි අපි ඒ කියාපු දේවල් අද බටහිර චින්තනයේ දරන්නන් විසින් ප්‍රකාශ කරන්නේ නැද්ද මේ රටේ? ඒක තමයි උඩු යටි කුර වෙලා තියෙන ආපස්සට යන්නේ. හැබැයි ආපස්සට යෑම අපි ආපහු බක්කි කරත් එකට යෑමක් නෙවෙයි. අපි ඒ ආපසු යෑම යන්නේ හොඳ සමාජ ප්‍රගමණයකට. අපි නැවත වතාවක් ශාස්ත්‍රීය වූ දේශයක් බවට පත් කරන්න නැත්නම් ආර්ථිකයෙන් සමෘද්ධියටපත් වූ දේශයක් කරන්න තමයි අපි ආපස්සට යන්නේ. අපිට දරන්න බැරි බරක් කරේ තියාගෙන අපි දිව්වා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒකින්ද අපි කල්පනා කරන්න ඕන හැමතිස්සෙම හොඳ දේ අපි ඉස්සරහට ගන්න. හොඳ දේ පිළිබඳව සමාජය විසින් ආරෝපණය කරන දේ අපි හරියට මනසෙන් විග්‍රහ කරලා ගත්තේ නැති එකේ ඵල විපාක තමයි අද දවසේ තියෙන්නේ. දැන් අපිට ඇත්තටම ගත්තම මේ දවස්වල බරපතල ප්‍රශ්නයක්. අපි හවසට වැඩ ඇරලා යනවා. ගෙදර උයාගෙන කන්න විදියක් නැහැ. ලයිට් නැහැ එක්ක ගෑස් නැහැ. නේද? අපි මේ රටේ මේ ගෑස් ටොන් ගණන් වියදම් මේ රටේ තිබිච්ච සල්ලි ටොන් ගණන් මිලියන ගණන් වියදම් කරලා අපි පිට රටින් ගෑස් ගෙනාවා. ඔය ඒක පහසුවට හොඳයි. හැබැයි අපි ඒක කළ යුතු කෙනත් ගත්තා නොකළ යුතු කෙනත් ගත්තා. ඒක තමයි ප්‍රශ්නේ. අපි සමහර දේවල් වලට හුරු වුණා නෙවෙයි හුරු කරා. ඒකට මාධ්‍යත් වගේ කියන්න ඕනේ. මේක මම පිළිගත්තේ නැත්නම් උත්තරයක් නේ. මාධ්‍ය විසින් අපි පුංචි කාලේ ඉඳන්ම අපිට ඇහැට දකින්න හුරු කරලා තිබ්බ දේවල් තමයි අපි උස්මහත් වෙද්දී අපේ දරුවන්ට එහෙම නැත්නම් අපේ ඊළඟ පරම්පරාවට පවරා දෙන්නේ. ඒකනේ අපේ අත්තම්මලාගෙන් පස්සේ ටිකක් අපේ අම්මලත් කියනවා. නමුත් අත්තම්මලාගෙන් පස්සේ මේ දේශීය ක්‍රම කියන දේවල් බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැති තරම්. හැබැයි මේක මේ අමුතුවෙන් ඔබට අපහු මේක එන්නත් කරන්න හදන වෑයමක් නෙමෙයි. The challenge වැඩසටහන ඔස්සේ. හැබැයි අපි උත්සාහ කරන්නේ අර මෙතුමා කියවනේ අපූර්ව වචනයක් තිරසාර වෙන්න ඕනේ.
කරන ඕන දෙයක් පාරක් හැදුවත් බෙහෙතක් ගත්තත් ප්‍රතිකර්මයක් කරත් කෑමක් කෑවත් ඒක තිරසාර වෙන්න ඕනේ. ඇඟට ඒ විදිහට අල්ලන්න ඕනේ. අන්න ඒ සිස්ටම් එක තමයි අපි මේ ප්‍රොමෝට් කරන්නේ. අපි එහෙම සිස්ටම් එකක් ප්‍රොමෝට් කරනවා කියලා කිව්වට අපි ලෑස්ති ඒ වැරද්දක් නම් ඒක බාර ගන්න. අපි විරාමයකට යන් විරාමයෙන් පස්සේ කතා කරමු මේ ඖෂධනේ. තව දෙකක් ගැන එතුමා කිව්වා. මේ ජීවන විදිහ නැත්නම් ලයිෆ් ස්ටයිල් එක සහ ආහාර ගැන. හරි වැදගත්. විරාමයෙන් පස්සේ අපි කතා කරමු. බෙහෙත් ගන්නකන් ඉන්න වෙන්නේ සාමාන්‍ය ලෙඩ වෙලා ප්‍රශ්නේ උග්‍ර වුණාන් පස්සේනේ. අපිත් එක්ක ඉන්නේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා වෛද්‍ය පී.හේ වගමගේ මහත්මයා. දැන් බෙහෙත් ගන්න කලින් මම ජීවත් වෙන විදිහේ මම දවස ගත කරන විදිහේ මම කරන දේවල් මම ව්‍යායාම කරනවාද වෙන මොන හරි වත්ත පිටියේ වැඩ ටිකක් කරන්න මට පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ මගේ ලයිෆ් ස්ටයිල් එක. තේරෙන විදිහට කියන්නේ අපේ තරුණ පරම්පරාවට. ඊට පස්සේ මේ අපි කන විදිහ අපේ ආහාර රටාව මේ දෙකටත් ලොකු ඉඩක් දෙන්න ඕනේ නේද අනිවාර්යයෙන්. මම හිතන්නේ පැහැදිලිවම ගත්තන් පස්සේ අපි ඒකට ඉඩක් නොදීමේ අර්බුදය තමයි මේ තියෙන්නේ. කියන්නේ අපි සමාජය තුල අද බෙහෙත් නොබන මිනිහෙක් නැති තරම්. නාගරිකරණය තුල බොන්නෙත් හොඳම ලෙඩ ටිකකට. සමහරෙක් කවුවත් කියයි මට ඩයබටික්. නැත්නම් දියවැඩියාව කියලා කියනවා. සමහරෙක් කියනවා මට කොලෙස්ටරෝල් කියලා. සමහරෙක්ට කියයි මට ආතරයිටිස් කියලා. තවත් ඔය වගේ ඊටාම කරදරකාරී මුළු ජීවිත කාලය තුලම බෙහෙත් බොන්න ඕන ලෙඩ ටිකක් තමයි හදාගෙන තියෙන්නේ. මේ හදාගෙන තියෙන්නේ තමන් විසින් මිසක් මේවා ඇත්තටම ගත්තම ඥාන අපරාධ. මේ ඥාන අපරාධ හින්දා තමයි මේවෙන් පීඩාපත් වෙලා තියෙන්නේ. අවුරුදු 100ක් අපිට පොඩි කාලේ නම් කිව්වේ අවුරුදු 120ක් ජීවත් වෙන්න වරම් දුන්නේ අපේ ආච්චිලා සීයලා. ඒක තව පැස්සට පස්සට ඇවිල්ලා අපේ සීයලා අවුරුදු 90 80 ඒ විදිහට ආවා. එතකොට ඒ අවුරුදු 80ක් 90ක් වරන් දීපු ජීවිතය අද අවුරුදු 40 50 දක්වා ගිහිල්ලා තියෙනවා. දැන් මේ කාලේ බලනකොට අවුරුදු 40 50 කොච්චර ප්‍රමාණයක් හෘද රෝග වලින් මිය යනවද? මේ හෘද රෝග වලට ප්‍රධාන කාරණා මොනවද? මේ සම්පූර්ණ මේ තියෙන ආහාර පාන රටාව. එතකොට මේ ආහාර පාන රටාව පිළිබඳව අපි දැඩි අවධානයක් යොමු කරේ නැත්නම් අපි අනවශ්‍ය විදියට අපි හම්බ කරන මුදල් විනාශ කරනවා. අනිත් පැත්තෙන් අපි ජීවිත කාලය පුරා ඒ රෝග වලින් දුක් විඳිනවා, කරදර වෙනවා. එතකොට බෙහෙත් බොනවා. එතකොට මේවට උත්තරේ තමයි අපේ කුඩා දරුවගේ ඉඳලා අපි මේ ආහාර රටාව යම් ආකාරයකට හුරු කරවීම. මේ දවසේ ගතවන ජීවන චක්‍රය මේක අපි යම් කිසි ආකාරයකට හුරු කරන එක. යන්තම් වාසනාවකට වගේ දැන් ඉස්කෝලේ දරුවන්ගේ අසල තියෙන පාම් පිටි වලින් සකස් කරපු කඩේ සෙනඟ දැන් අඩු වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට. නැත්නම් දරුවා ඉස්කෝලේ යනකොට බනිස් ගෙඩියයි, මාළු පාන් ගෙඩියයි, එහෙම නැත්නම් තව මොනවා හරි ඒ පිටි වලින් හදාපු දෙයක් තමයි දෙන්නේ. අපි කවදාවත් කල්පනා කරේ නැහැ මේ රටේ දරුවන්ට දාන්න වේලක් දෙන්න. අපි මේ රටේ දරුවන්ට බතලාලයක් දෙන්න. මඤ්ඤොක්කාලයක් දීලා අර පෙට්ටියට දාලා ගෙදර ඉස්කෝලේට ගිහිල්ලා කන්න පුරුදු කරේ නැහැ. අඩුම තරමින් හාල් පිටි වලින් හදාපු අග්ගලාවක් හදලා දීලා යන්න පුරුදු කරලා නැහැ. මම මේවා ඔක්කොම කතා කරන්නේ මේ රටේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ රැකියා නොකරන අම්මලා. සුළු මේ වෙනකොට නාගරිකකරණයේ විතරයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒගොල්ලොන්ට නෙවෙයි මම මේ කතාව කියන්නේ. එතකොට අපි එහෙම නොවුනම ඒ දරුවා කුඩා කාලේ ඉඳලම දැන් අවුරුදු සාමාන්‍යයෙන් ළමා වයසේ
දියවැඩියා රෝගයෙන් පෙළෙන 12% විතර ආසන්න ප්‍රමාණයක් දරුවෝ. එතන මේවට උත්තර දෙන්න තියෙන්නේ දරුවා නෙවෙයි අම්මලා. අම්මලා තමයි වගකීම ගන්න ඕන. ඒකෙන්ද අපි මම මේ ටික කිව්වේ අපි නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන්නේ නැත්නම් අපි ලෙඩ්ඩුම තමයි. ඒකින්ද දේශීය වෙදකම තුල එහෙම නැත්නම් ආයුර්වේද දර්ශනය තුල අපිට හොඳ ප්‍රවේශයක් ලබා තියලා තියෙනවා කෙනෙක් ආහාර ගන්න ක්‍රියාවලිය කොහොමද කියලා. ඒක අපි ගොඩක් ශාස්ත්‍රානුකූල කාරණාවක්. මම බොහොම සරලව කිව්වොත් ඒ ආහාර රටාව හොඳ සමබල ආහාර රටාවක් කියලා තමයි තියෙන්නේ. මේ ආහාරය තුල පැණි රස තියෙන්න පුළුවන්, තිත්ත රස තියෙන්න පුළුවන්, ලුණු රස තියෙන්න පුළුවන්, කහට රස තියෙන්න පුළුවන්. ඒකට විවිධ වූ රස වලින් සංතෘප්ත වෙච්ච ආහාර රටාවක් තමයි තිබුණේ. ඒක තුල තමයි සමබල ආහාරයක් වේලක් වෙන්නේ. නැතුව අපි මේ කියන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේද කියන කාරණා තුල නෙවෙයි. ඒකෙන්ද දැන් අපි හැබැයි ඒකට ගොඩක් සමාජයේ මේ වෙනවා වැඩිපුර එළවලු කනවා කාබෝහයිඩ්‍රේට් අඩු කරමින් යනෝනේ. එහෙම එකක් තියෙනවා. දැන් ඒක සමාජයේ ටිකක් වැළඳගමින් යනවා. ඉතින් ඒකෙන්ද අපි ආහාර රටාව පිළිබඳවත් අපි එහෙම සාකච්ඡාවට යනවා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ අපි දවසේ දිනචර්යාව ගත්තොත් ඒක තමයි වඩාම වැදගත් වෙන්නේ. අපි පහුගිය කාලේ මම දන්නවා මිනිස්සු කරේ අපේ රටේ නැගිට ගමන් පිටිකිරි වීදුරුවක් බොන එක තමයි තියෙන්නේ. හිස් බඩට කිරි වීදුරුවක් බිව්වා. ඒකෙන් ඇතිවන විපාකයන් පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. මේක කෘත්‍රිම කාරක එකතු කරපු කිරි පිටි වීදුරුවක්. ඕකේ තියෙන මේදය වෙනස්, ඕකේ තියෙන ප්‍රෝටීන වෙනස්. එතකොට ඒවා අවශෝෂණය කර ගැනීමත් එක්ක වෙන්නේ මේ රුධිරය තුල තියෙන සම්සුප්තතාවයන් වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වයන් වලට පාත් වෙනවා. හැබැයි දේශීය වේදකම තුල එහෙම එකක් කියලා නැහැ. දේශීය වේදකම තියෙන්නේ අපි උදේ සාමාන්‍යයෙන් 4:20 5ත් අතර නැගිටගෙන හොඳ උණුසුම් වතුර වීදුරුවක් බීලා නියමාකාරයට මූණ සෝදගෙන දත් මැදලා ඒ විදිහට ගිහිල්ලා ඉස්සරහට ආහාරයකට ප්‍රවේශ වීම. එතකොට ඒකට කොළ කඳ වීදුරුවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ අපේ තියෙනවා ධාන්‍ය වර්ග, සාල් වර්ග, ඒවෙන් කඳ වීදුරුවක් හදලා බොන්න පුළුවන්. ඒක අපහසු වුණත් එහෙම නැත්නම් අපිට වෙනත් ඒකට වූ ආහාරයක් ගන්න පුළුවන්. එතකොට එහෙම ආහාර රටාවකින් පටන් අරන් ව්‍යායාමකින් පටන් අරන් දවසේ ආහාර ගැනීමේ ක්‍රමවේදයන් බඩට අනවශ්‍ය විදියට නැතුව වේල් ප්‍රමාණය සීමා කරමින් මේ විදිහට තමයි ආහාර අරගෙන තිබුණේ. පුද්ගලයාගේ අවශ්‍යතාවය තෘප්ත වෙන විදියට. හැබැයි අපි ඒ ක්‍රමය අතෑරලා දාලා විවිධාකාරයේ කැම ගැනීමට තමයි අපි උත්සුක වෙලා තියෙන පසුගිය කාලය තුල. ඒකෙන්ද අපි හොඳින්ම කියන දේ තමයි උදේට නැගිට්ටොතින් පළමුවෙන්ම වතුර වීදුරුවක් බොන්න. ඊට පස්සේ Tamanට හොඳ මානසික අධ්‍යාත්මික සංවර්ධනයක් සඳහා වූ එක්කෝ භාවනාවක්, අනිත් පැත්තෙන් Tamanගේ අදිෂ්ඨානයන් තෘප්ත කරන සිතුවිල්ලක්, අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ යෝගී ව්‍යායාමයක්. මේ කාරණා ටික අපි හරියට ගෙනිච්චොතින් මම හිතන්නේ අපි අනවශ්‍ය විදියට ශරීරය තුල තෙල් තැම්පත් කරන්නෙත් නැහැ, අනවශ්‍ය විදියට සීනි තැම්පත් කරන්නෙත් නැහැ. එතකොට අපේ සන්ධි ශක්තිමත්ව පවත්වාගෙන ගිහිල්ලා හොඳ ක්‍රමවේදයක් දවස් තුල ගත කරන්න පුළුවන්. ඒ වගේම අපි දැන් අනිත් දේ තමයි මම දකින දේ තමයි ගොඩක් අපේ ගාවට එන ලෙඩ්ඩු කියන්නේ රාත් 12 1 වෙනකන් නිදි මරාගෙන ඉන්නවා. මේ රාත්‍රී කාලය තුල නිදි වැරීමම රෝගයට මූලයි. අපි අපේ වෙදකම් තුල අපේ ක්‍රමවේදයන් තුල ආයුර්වේද දාර්ශනය තුලවත් කියලා නෑ මේ රෑ වෙනකන් නිදි මරාගෙන වැඩ කරන්න කියලා. ඒකට අපිට යම් කිසි කාල පරාසයක් දීලා තියෙනවා. ආහාරයෙන් පස්සේ පැයක් වගේ කාලයක් ගත උනාන් පස්සේ Taman නිදා ගන්න ඕන. මොකද කාපු ගමන් ගිහලා නිදා ගන්න කියලා අපේ ක්‍රමවේදය තුල නෑ. එතකොට ඒවයි සෞඛ්‍ය බලපෑම බරපතලයි. ඒකෙන් තමයි එහෙම කියලා නැත්තේ. අනිත් එක අපි ආහාරයක් ගත්තොත් බඩ පුරෝගෙන ආහාර ගන්නයි කියලා කතාවකුත් නැහැ. අර්ධයක් ගන්න කියලා තියෙනවා. හිස් අවකාශයක් තියාගන්න කියලා තියෙනවා. දියර ಜಾති තව කාලයකට සීමා කරන්න කියලා තියෙනවා. එතකොට මේ කාරණා ටික අපි පැහැදිලිව වෛද්‍ය උපදෙස් මම මේකේ ඔක්කොම නිකන් එකින් එක කියන්න යන්නේ නැහැ. මම මේකේ අදහසක් විතරයි දෙන්නේ. ඒකට මම හිතන්නේ ඔබතුලා
සියලුම දෙනාම දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගියාම ඔය උපදෙස් ටික ගන්න පුළුවන්. අනිවාර්යෙන් දැන් මේවා අපි අමුතුවෙන් අහන දේවලුත් නෙවෙයි බලාගෙන ගියා. මේවා අපි දන්න දේවල්. හැබැයි අර අපි මොකක් හරි වෙන ක්‍රමයකට කවුරු හරි කියන හින්දා උදේට අපි කිරි විදුරුවක් කිව්වා. දැන් ඉතින් කිලෝ එක 2500ක් වගේ වුණාන් පස්සේ බොන්න බැරි හින්දා අපි දැන් කොළ කැඳ විදුරුව හොයනවා. එහෙම තැනකට අපිව තල්ලු වෙමින් යනවා. අපි ටිකකට ඒ කතාව පැත්තකින් තියනවා. මොකද මේ විදේශ විනිමයට ප්‍රශ්නයට මේ විදේශ විනිමය ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න ආයුර්වේදයට බැරිද කියලා කවුරු හරි අහන්න පුළුවන්. දැන් ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතුලේ සංචාරකයෝ වැඩියෙන්ම කැමැත්තක් දක්වන මේ ලංකාවේ තියෙන ස්ථාන නරඹනවාට අමතරව වැඩිම කැමැත්තක් දක්වන්නේ මේ ආයුර්වේද ප්‍රතිකර්ම වලට. මම හරි නේද වෛද්‍යතුමා? ඔව්. මම හිතන්නේ අපි ඒක ගැන ඇත්තටම මේ රට පාලනය කරන පාලකයෝ අවධානය යොමු කළ යුතු කාරණාවක්. ඔය ගොඩක් රටවල් වල ඉන්න විදේශිකව අපේ රටට එන්නේ කාරණා තුනයි. එකක් තමයි ඉරු එළිය ලබා ගන්න. අනිත් කාරණාව තමයි අපේ රටේ තියෙනවා යම්කිසි සුන්දර ස්ථාන ටිකක්. සමහර රටවල් වලට සාපේක්ෂව අපේ තියෙන අඩුයි. ඒකින්ද වෙන රටවල් වලට ගොඩක් අය යන අතර තමයි අපේ රටට එන්නේ. හැබැයි ඒකට තිබිච්ච සාමකාමී පරිසරය අපේ රටේ බලපෑවා. අනිත් කාරණාව තමයි මේ දේශීය වේදකම ආශ්‍රිතව තියෙන සංචාර කර්මාන්තයට ආකර්ෂණය කරන්න එක ක්‍රමයක්. එතකොට හිතන්න එපා මේ දේශීය වෙදකම තුළ එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය කර්මය තුළ තියෙන නිවාරණ ක්‍රමවේද භාවිතා කරන්නේ පිණුස්සුන්ගේ ඒ කියන්නේ අපි කරන ප්‍රතිකාර ක්‍රමවේද ලෙඩුන්ට විතරක් නෙවෙයි. අපි ඇත්තටම නිරෝගී පුද්ගලයා නිරෝගීව පවත්වා ගන්න තමයි අපි ගොඩක් ප්‍රතිකාර අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒකින්ද ওই පංචකර්ම ප්‍රතිකාර ක්‍රමවේද ඒ ඔක්කොම මේ රටේ තියෙනවා. ඒ කියන්නේ රෝගයට අමතරව පංචකර්ම ප්‍රතිකාර ක්‍රමවේද යොදනවා. එතකොට ඒ ක්‍රමවේදයන් සහ දේශීය වේදකමේ තියෙන සුවිශේෂී ගුණාංග අධ්‍යයනය කරලා තමයි ඒ විදේශිකෝ මේ රටට එන්නේ. එතකොට ඒකට පහසුකම් සපයන්න අපේ ඇත්තටම ගත්තන් පස්සේ ලංකාව තුල තියෙන ඊටාම සීමිත සංචාරක හෝටල් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒවා නීත්‍යානුකූලව විධිමත් සංචාරක හෝටල් තුල මේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. බොහොම සුළු ප්‍රමාණයක්. හැබැයි මේක ගැන මේ රටේ සංචාර කර්මාන්ත සම්බන්ධයෙන් වගකීම දරන අයත් ඒ වගේම රජයත් නිසි ආකාරයක අවධානය යොමු කරෝතින් ඒක නිසි නියාමනයකට ලක් කරෝතින් මම හිතන්නේ ඩොලර් අපිට ලබා ගැනීම ලොකු අපහසුතාවයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනෑම මේ රටට එන එක්කෙනෙක් දිනකට ඩොලර් 40ක් 50ක් වියදම් කරනවා මේ දේශීය වෛද්‍ය ක්‍රම ඒ ආයුර්වේද වේදකම් සම්බන්ධයේ තමන්ගේ ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. එතකොට මේ යම්කිසි විදේශිකයෙක් ඇවිල්ලා ඇත්තනම ගත්තයින් පස්සේ මෙහි සතියක් දෙකක් හිටියොත් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් මෙහාට එනවා. හැබැයි ඒකට හොඳ ජාත්‍යන්තර වශයෙන් හෝ රාජ්‍යයක් හැටියට හොඳ ප්‍රවර්ධනයකට ලක් කරන්නේ නැහැ. මේ දේශීය වේදකමේ තියෙන වටිනාකම ආයුර්වේද වේදකමේ තියෙන වටිනාකම ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය ප්‍රවර්ධනයේ ප්‍රමාණවත් ගෙනියනො මදි. හැබැයි මේක ඇත්තටම රට තුල ජාත්‍යන්තරව මේක ඉස්සරහට ගෙනෙච්චොත් මේ ඩොලර් ප්‍රශ්නෙට අපිට විසඳ ගන්න ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේ රටේ දේශගුණය හොඳයි, මේ රටේ තියෙන ආහාර රටාව හොඳයි, මේ රටේ තියෙන ඖෂධ ක්‍රියාවලිය හොඳයි. ඒ කියන්නේ හොඳම පෝෂණය ලබා ගන්න පුළුවන් ඖෂධ තියෙනවා, දේශීය ඖෂධ. ඔයතුමා පොඩි බාධා කිරීමක් කරනවා. දැන් ආයුර්වේදික් ටුවරිසම් කියන එක ලංකාව ඒ තරම්ම ප්‍රමුඛ ස්ථානය ලබා නොදුන්නාට ලෝකේ සමහර රටවල් කරනවා. ආසියාතික රටවල්, ඉන්දියාවත් විශේෂයෙන් කරනවා. එතකොට ලංකාවේ දැනට මොනවාද අඩු අපිට එහෙම සංස්කෘතියක් ආයුර්වේදික් ටුවරිසම් ප්‍රමෝට් කරගන්න? මම හිතන්නේ මට ඔකට කියන්න තියෙන්නේ දැන් අපේ රටේ ගත්තන් පස්සේ ඉස්සරහට ගෙන යන්න පුළුවන් ප්‍රමුඛතාවය පෙන්වන්න පුළුවන් දේවල් පිළිබඳ කිසි අවබෝධයක් නැහැ. මොකද්ද අපිට තියෙන්නේ කියන්නේ එහෙම? අපේ ව්‍යවසායන් පිළිබඳව මොන හරි තියනවාද අපිට? අපි IT පිළිබඳව එහෙම ලොකු මේව එකක් තියනවාද? මොකුත් නැහැ. ඒ වගේ මේකත් සාමාන්‍ය තත්යකට යම් යම් ව්‍යවසායකවන්ගේ උවමනාව මත පදනම ඉස්සරහට යනවා. ඒක අපි ඇත්තටම ප්‍රතිපත්තියක් හැටියට මේ රටේ ස්ථාපිත කරන්න ඕන. මෙන්න මේ සංචාරක කර්මාන්තයෙන් අපි ඉලක්ක කරන්නේ මේ හරහා තමයි
මේ රටට ගේන්න ඕනේ. හින්දා දේශීය වෛද්‍ය කර්මය ප්‍රචලිත කිරීම සඳහා ඒකට අවශ්‍ය ඖෂධ පිළිබඳව ඒකට අවශ්‍ය මානව සම්පත් නිසියාකාරව ඒ කියන්නේ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් කළමනාකරණය කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් අපිට ඇත්තටම පේන්නේ නැහැ. ඒ වැඩපිළිවෙල අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් මම හිතනවා මේක අපිට ඉස්සරහට හුඟක් ආදායමක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අනිත් ප්‍රශ්න තමයි අපි ඇත්තටම ගත්තන් පස්සේ ඩොලර් මිලියන ගානක ඖෂධ කර්මාන්තයක් මේ රට තුල තියෙනවා. ඒක හැබැයි අපේ අභ්‍යන්තරව තමයි යම් ආකාරයකට පරිහරණය වෙන්නේ. මේක විදේශ වෙළඳපොළට ප්‍රවේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් අපේ තුල ප්‍රමාණවත් නැහැ. දැන් ඔබ තුමේ දන්නවා අපිට ඕස්ට්‍රේලියාව, ජර්මනිය වගේ රටකට අපිට ඖෂධ ගෙනියන්න බෑ අපේ දේශීය ඖෂධ. එහෙම ක්‍රමයක් නැහැ. අඩුම තරමින් ලෙඩෙකුට බෙහෙත් තෙල් ටිකක් ගෙනියන්න බෑ. ඒ රටවල් ඒවා නිසියාකාරව අපි පිළිගැනීමට ලක් කරන්නේ නැහැ. ඒ පිළිගැනීම කියන කාරණාව අපිට කරන්න වෙන්නේ අපිටම ඇත්තනම මේ රටක් හැටියට මැදිහත් වෙන්න ඕනේ ඒකට. එතකොට අපි ඒ සඳහා වූ ප්‍රමිතිකරණ ක්‍රියාවලිය හරියට පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕන. ඇත්ත මිනිස්සුන්ට හරියට ඖෂධයක් ලබා දෙන්න නම් ඒක ප්‍රමිතියකින් ගුණාත්මකව මේ කරන්න ඕන. ඒකට මේ රටේ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒක හදන්න පුළුවන්. හැබැයි ඒකට ඉතින් අවශ්‍ය එක මොකද අපිට වෛද්‍යවරු හැටියට මේක තනියෙන් කරන්න බෑනේ. ඒකට මේ රටේ ඉන්න විද්‍යාඥයෝගේ අවශ්‍යතාවය තියෙනවා. රසායන විද්‍යාව සම්බන්ධයෙන් තියෙන, තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන ඒ සියලුම ඉංජිනේරුවෝ ඒ ඇතුළු කට්ටිය මේකට මැදිහත් වෙන්න ඕන. අපි රට ගොඩනගන්න නම් පුළුවන් වෙන්නේ එහෙමයි. ඒකට මේ රට ගොඩනගන්න පුළුවන් ඇත්තටම අපේ දේශීය කෘෂි කර්මාන්තයත් දේශීය වෙදකමත් කියන කාරණා වලින් තමයි. ඊට අමතරව මම හිතනවා හොඳ නව තරුණ පරම්පරාව මේ IT පැත්ත ඒවා ප්‍රගුණ කරමින් පවතිනවා. ඒක හින්දා මේව ගොඩනගන්න පුළුවන්. ඒක හින්දා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ බරපතල ගැටලුවක් නැහැ. ඉතින් ඒකට අවධානය අපි යොමු කළ යුතුයි. ඔව් දැන් මේ පණිවිඩය රටෙන් එළියට අරන් යෑමේ ප්‍රශ්නයක් තියෙනවානේ. මම ඔබතුමාගේ මේක අහන්නේ අපි විසිට් ශ්‍රී ලංකා කියලා ප්‍රමෝට් කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන සුන්දර ස්ථාන ටික. එහෙම නැත්නම් ලංකාවේ ආහාර ටික. ඒතකොට මේ ටික විතරක් ප්‍රමෝට් කරලා අපිට මේ ආයුර්වේදය කියන එක රටෙන් එළියට අරගෙන යන්න බෑ. මම අහන්නේ ඔබතුමාලා හඳුනාගත්ත මොකක් හරි නිශ්චිත වැඩපිළිවෙලක් නැතත් අඩුතරමේ අදහසක් හරි අපිට කෙටියෙන් කියන්න අපි අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ. කරන්න දෙයක් තියනවාද මේක රටෙන් එළියට ගෙනියන්න? එකක් තමයි අපේ රටෙන් ගිහිපු ඕන තරම් තානාපතිවරු ඉන්නවා. විදේශ රටවල් වල. මේ තානාපති සේවයන් හරහා මේ අපේ රටේ තියෙන ශ්‍රී ලාංකීය දේශීය වෙදකම ආයුර්වේද වෛද්‍ය කර්මය පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්න ඕන. එතකොට ඒ අතර අපි අන්තර් හුවමාරු වැඩසටහන් කරන්න ඕන. ඒ කට්ටිය මේ රටට ගෙනල්ලා පුහුණු වීම සහ වැඩමුළු පවත්වලා ඒගොල්ලන්ට දැනුවත් වීම කරන්න ඕන. ඒ හරහා තමයි අපිට යන්න ඕන. අනිත් එක තමයි හොඳම දේ. පහුගිය කාලවල වල විදේශීය සංචාරකයෝ ඇවිල්ලා රෝහල් වල ඉන්නකොට ඒගොල්ලන්ට වුණු අකරතැබ්බයන් බොහෝයි. අපි ඒ වගේ දේවල් නොවෙන්න වූ වටපිටාවක් සාමකාමී වටපිටාවක් මේ සංචාර කර්මාන්ත තුළ ස්ථාපිත කරන්න ඕන. ඒ හරහා ඒ සංචාර හෝටල් වල තියෙන ඒ ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ඒවට අවශ්‍ය පහසුකම් මානව සම්පත් පැත්තෙනුත් ඖෂධ පැත්තෙනුත් ලබා දීලා විධිමත් ආකාරයකට සංචාරක අමාත්‍යාංශය හරහා මේක නියාමනය කරන්න ඕන දේශීය වෛද්‍ය අංශයන් එක්ක ඒකාබද්ධ වූ වැඩසටහනකින්. එහෙම වුණොත් මම හිතන්නේ අපිට පුළුවන් මේක යමෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි ඉන්දියාවේ හොඳ ආයුර්වේදයක් තියෙද්දි ඇයි මෙහාට සංචාරකයෝ එන්නේ. හැබැයි ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය කර්මය තිබුණට මේ වගේ විහිදුණු දේශගුණික සම්මිශ්‍රණයක් නැහැ. මේ දේශගුණික සම්මිශ්‍රණය තුළ උදේ ඉන්න තැන තියෙන දේශගුණය නෙවෙයි හවසට ගියන් පස්සේ ලැබෙන්නේ. එතකොට කන්ද උඩ රටටත් මේ තියෙන වෙරළාසන්න ප්‍රදේශයටත් තියෙන තමන්ට භුක්ති විඳින්න පුළුවන් බොහොම සුළු කාල වේලාවක් තුළ හොඳ දේශගුණයක් සහ ඒ කියන පරිසරයක් ඒ එක්ක අපට දෙන්න පුළුවන් අපේ වෛද්‍ය කර්මයේ තියෙන ආකර්ශනීයභාවය වුන්ට.
එතකොට දේශීය වෛද්‍ය කර්මය හරියට ලෝකේ පුරා ප්‍රචලිත කිරීමට නම් මේ උපාය මාර්ග තමයි භාවිතා කරන්න ඕන. ඒකෙන්ද ජාත්‍යන්තර සම්බන්ධතා හරහා අපි මේක ශක්තිමත් කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් වෙයි අපේ දේශීය ඖෂධ නිෂ්පාදන අපනයනය කරන්න. පැහැදිලිව. මාකට් එකක් හදාගන්න. මේක මේ එකපාර කරයින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඇමතිතුමා හරින් ප්‍රනන්දු මැතිතුමා බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ අලුත් විදි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න. මේවා අලුත් විදි. මේ මෙතුමන්ලා කොහේවත් හිටියට වෛද්‍ය ක්ෂේත්‍රයේ හිටියට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ හිටියට මේවායින් පුළුවන් සංචාරක කර්මාන්තයේ බොහෝ දේවල් වෙනස් කරන්න, උපමට්ටම් කරන්න, ෂාප් කරන්න. ඒක නිසා ගන්නවා නම් අවස්ථා ඕන තරම්. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ මහතාට ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. මේ කියලා දීපු බොහෝ දේවල්, මේ කතා කරපු බොහෝ දේවල් ප්‍රශ්න තියෙන අපි දන්නවා. අපි අහලා තියෙනවා. අපිට හුරුවක් තියෙනවා මේ දේවල් වල. මේවා අපේ ඇඟේම තියෙන දේවල්. හැබැයි අපි ලෑස්ති වෙලා හිටියේ නැහැ කලින් මේ දේවල් එක්ක අපේ ජීවිතේ ගෙනියන්න. දැන් අපිව එතනට තල්ලු වුණායින් පස්සෙවත් අපි ආපහු පුරුදු වෙයිද? ඒ ප්‍රශ්නාර්ථය ඉතිරි කරලා අදට ද චැලෙන්ජ් වැඩසටහනෙන් අපි සමුගන්නවා. සුබ රාත්‍රියක් ඔබට.